Welcome to Samanyapa YouTube channel. අද පාඩමෙන් අපි කතා කරන්නේ properly කියන වචනය හරියටම කොහොමද පාවිච්චි කරන්නේ එදිනෙදා කතාබහේදී කියලා. මේ වචනේ අර්ථ ගොඩාක් තියෙනවා. ඒ අර්ථ සියල්ලටම උදාහරණ දක්වමින් මම ඕගොල්ලන්ට මේක කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. properly කියන වචනේ ප්‍රධාන භාවිතයන් කිහිපයක්ම තියෙනවා. ඒකෙන් එකක් තමයි මෙන්න මේක. In a way that is correct and appropriate. Or you can say in a way that is correct or appropriate. මොකද්ද මේ appropriate කියන්නේ කියලා ඉස්සරලා තේරුම් ගමු. appropriate කියලා කියන්නේ සුදුසු, නිසි, ගැළපෙන, යෝග්‍ය, උචිත, හරි, මනා, ඔබින, අදාළ, නිවැරදි වැනි අර්ථ රැසක් ගෙන දෙන ඉංග්‍රීසි භාෂාවේ ඊටම වටිනා පදයක්. appropriate. එහෙමනම් මෙහි අර්ථ ටික මුලින්ම ඔබ ඉගෙන ගන්න. එහෙමනම් මේ කියන්නේ මොකක්ද? In a way that is correct and appropriate. මේ කියලා තියෙන්නේ යම් දෙයක් නිවැරදි, සුදුසුයි, ගැළපෙන ආකාරයේ කියන අර්ථය ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා මෙන්න මේ properly කියන වචනේ. අපි සරලම භාෂාවෙන් කියනවා නම් කතා කරනකොට කියන්නේ හරියට කියලා. යමක් කරන්න හරියට කියපුවාම ඒකේ අර්ථ මොනවද? යමක් කළ යුතු ආකාරයෙන් කරන්න. නිවැරදිව, හරියට, ගැළපෙන විදිහට, ඔබින විදිහට, උචිත වෙන විදිහට අන්න ඔය අර්ථනේ ඔය හරියට කියන වචනයෙන් අපි ගන්නෙ. අන්න ඒ නිසා මේ සඳහා අපි යොදාගන්නේ properly කියන adverb එක. හොඳින් මතක තියාගන්න මේක adverb එක. proper කියන වචනයෙන් තමයි හැදෙන්නේ. proper. එතකොට proper කියන එක adjective එකක් ලෙස භාවිතා කරනවා. ඒ කියන්නේ නාම විශේෂණ පදයක් ලෙස භාවිතා කරනවා. මෙතනදී properly කියන එක අපි පාවිච්චි කරන්නේ ක්‍රියා විශේෂණ පදයක් ලෙස. දැන් අපි මේ වචනය හැදුනේ කොහොමද? එහි අර්ථ මොනවද කියලා කතා කළා. දැන් අපි බලමු මේක පාවිච්චි කරන්න පුළුවන් කෙටිම වාක්‍ය ක්‍රමය මොකක්ද කියලා. මෙන්න මේ විදිහට ඒක පාවිච්චි කරන්න. sit properly. දැන් කෙනෙක් හරියට වාඩි වෙන්න දන්නේ නැත්නම් පුටුවක එහෙම චූටි පුතෙකුට දුවෙකුට අපි නිතර කියනවා. හරියට වාඩි වෙන්න. sit properly. sit properly. පුටුවේ හරියට වාඩි වෙන්න. හරියට පුටුවේ වාඩි වෙන්න. ඔහොම කියනවා. දැන් චූටි දරුවෝ එහෙම දඟලනකොට පුටුවේ කකුල් උඩ දාගෙන ඉඳ ගන්නකොට අපි නිතරම කියන දෙයක් නෙමේක. ඉතින් ඒක ඉංග්‍රීසියෙන් හරියටම කියන්න ඕනේ මෙන්න මේ විදිහටයි. sit properly on the chair. sit properly on the chair. මේ වචනය උච්චාරණය කරන විදිහ මම නිතරම ඔබට කියලා දීලා තියෙනවා. chair කියලා කියන්න එපා. chair. sit properly on the chair. පුතා sit properly on the chair. පුතා පුටුවේ හරියට වාඩි වෙන්න. ඔන්න ඔය විදිහටයි ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. write properly. හරියට ලියන්න. දැන් කෙනෙක් එහෙම් මෙහෙන් ලියනවා. අපිරිවලට ලියනවා. එතකොට අපි කියනවා write properly. හරියට ලියන්න. හරියට ඒක කරන්න. දැන් කෙනෙක් එහෙම් මෙහෙන් අපිරිවලට යමක් කරනවා. දැන් විශේෂයෙන්ම මේවා පොඩි දුවලා පුතාලත් එක්ක කතා කරනකොට එහෙම ඊටාම වැදගත් වෙනවා. දැන් බලන්න do it properly. හරියට ඒක කරන්න. සමහර විට සේවකයෙකුට කියන්නත් පුළුවන්. කාර්යාලයේ වෙන්නත් පුළුවන්. do it properly. හරියට ඒක කරන්න. do කරන්න. do it properly. හරියට ඒක කරන්න. read properly. හරියට කියවන්න. read properly. හරියට හොදන්න. බාගෙට අතපය හොදනකොට එහෙම නැත්නම් පිඟානක් කෝප්පයක් බාගෙට හොදනකොට අපි නිතරම කියන්න සිද්ධ වෙනවා මේක. මොකක්ද? හරියට හොදන්න. wash properly. wash properly. දැන් ඔයා දන්නවා මෙන්න මේ විදිහට ක්‍රියාවේ මුල් ස්වරූපය කියන්නේ බේස් ෆෝම් එක sit, write, do, read, wash, cut ඔන්න ඔය වගේ ඕනෑම ක්‍රියාපදයක් සමග ඒ ක්‍රියාපදයෙන් අනතුරුව properly කියන ක්‍රියා විශේෂණ පදයේ යොදා ගැනීමෙන් ඔයාට ඉදිරියදා කතාබහේදී ඊටාම අත්‍යවශ්‍ය වන ඒ වගේම ප්‍රයෝජනවත් වන ගොඩක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දීලා තියෙන දේන් පමණක් සෑහීමකටපත් නොවි ඔයා එවැනි නිර්මාණයන් අනිවාර්යයෙන්ම කරගෙන පුහුණු වෙමින් ඔයා දන්න හැටියට තවත් කෙනෙක් එක්ක කතා කරන්න. එතකොට ඔයාට මේවා හොඳින් මතක හිටිනවා. අපි යමු ඊළඟ උදාහරණ කීපය බලන්න. දැන් අපි එහෙම වාක්‍යයක් කියන අතරේ ටිකක් දීර්ඝ කරලා මේ විදිහට අහන්නත් පුළුවන්.
How much money? කොච්චර මුදලක්? Do you need? ඔබට අවශ්‍යද? ඔයාට ඕනේද? To do කරන්නට this job මේ වැඩේ properly හරියට. How much money do you need to do this job properly? මේ විදිහට කොටස් කරගෙන පාඩම් කරගෙන ඉන් අනතුරු ඔයා මේ විදිහට කියන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නයක් විදිහටම අහන්න ඕනේ. How much money do you need to do this job properly? මෙතන job කියලා අදහස් කරන්නේ කාර්ය මේ වැඩේ කියන අර්ථය සඳහා. How much money do you need to do this job properly? How much money do you need to do this job properly? මේ job එක හරියට කරන්න ඔයාට සල්ලි කීයක් ඕනේද? මේ වැඩේ හරියට කරන්න ඔයාට කොච්චර මුදලක් ඕනේද? How much money do you need to do this job properly? How much money do you need to do this job properly? How long will it take to do this job properly? දැන් මේ ෆ්‍රේස් එක ඔයාට හොඳට මතකයි. මීට කලින් පාඩමේ අපි කතා කළේ මේ සම්බන්ධව. How long කොපමණ කාලයක් will it take? කොපමණ කාලයක් ගන්නවද? How long will it take? How long will it take? කොච්චර කාලයක් ගන්නවද? To do කරන්නට this job මේ වැඩේ properly හරියට. How long will it take to do this job properly? How long will it take to do this job properly? මේ වැඩේ හරියට කරන්නේ කොච්චර කාලයක් යයිද? How long will it take to do this job properly? ගෙදර රූපවාහිනිය වැඩ කරන්නේ නැහැ මේ දවස්වල. මොන හරි ගැටලුවක්. There's something wrong with the TV. Then you say the TV isn't working properly. The TV isn't working properly. TV එක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට මොකද්ද ඔයා කරගන්න ඕනේ? ඒක හදව ගන්න වෙනව නේද? ඉතින් අපිට ඒක හදව ගන්න වෙනවා. මේ වාගේ අදහසක් ප්‍රකාශ කරන්නේ මෙහිමයි. So we have to get it fixed. So we have to get it fixed. ඉතින් අපිට ඒක හරිගස්සව ගන්න වෙනවා. ඒ කියන්නේ හදව ගන්න වෙනවා. මෙතනදී අපි පාවිච්චි කරන්නේ fix කියන verb එක. සාමාන්‍යයෙන් fix කියන්නේ සවි කරනවා. අනිත් පැත්තෙන් හදව ගන්නවට කියන්නේත් අපි මෙන්න මේ වචනය. දැන් බලන්න මෙතනදී කෙනෙක් ලවා මේ දේ කරගන්න නිසා තමයි අපි get සමග past participle verb එක වන fixed පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මෙතන සර්වනාම පදයක යෙදিলা තියෙනවා it කියලා. අන්න ඒ නිසා එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ get සමග fixed එකවර යොදන්නේ නැතුව ඒ මැදට it යොදා ගන්න ඕනේ. get it fixed ඒක හදව ගන්නවා. ඒවා හදව ගන්නවා get them fixed. get them fixed. ඒක කප්පව ගන්නවා get it cut. get it cut. ඒවා කප්පව ගන්නවා get them cut. get them cut. නිතරම get සමග past participle verb එක තමයි පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. ඒ අවබෝධයත් ඇතිව නැවත පාඩමට එමු. The TV isn't working properly. TV එක හරියට වැඩ කරන්නේ නැහැ. So we have to get it fixed. ඉතින් අපිට ඒක හදව ගන්න වෙනවා. The TV isn't working properly. So we have to get it fixed. ඉතින් අපිට ඒක හදව ගන්න වෙනවා. So we have to get it fixed. The TV isn't working properly. So we have to get it fixed. Make sure the letter is properly addressed before posting. Make sure the letter is properly addressed before posting. තැපැල් කරන්න කලින් ලියුමේ ලිපිනය හරියට ලියලා තියෙනවද කියලා තහවුරු කරගන්න. Make sure තහවුරු කරගන්නවා. properly addressed කියන්නේ හරියට නිවැරදි ලෙස ගැලපෙන විදියට අඩුපාඩුවකින් තොරව හරියට ලිපිනේ ලියලා තියෙනවද? ඒත් එක්කම before කියන preposition එකෙන් පස්සේ නිපාත පදයෙන් පස්සේ එකවරම ක්‍රියාපදයක් යොදා ගන්නා විට ඒට ing එකතු කර ගන්න ඕනේ කියලා මම මීට කලිනුත් වීඩියෝස් වල උගන්වලා තියෙනවා. ඉතින් before පමණක් නෙමෙයි after, while, when, without, if මෙන්න මෙවැනි පද සමගත් ක්‍රියාපදයක් මේ විදිහට පාවිච්චි කරන්න සිද්ධ වුණොත් ing එකතු කරලම පාවිච්චි කරන්න. before posting තැපැල් කරන්නට පෙර. තැපැල් කරන්න කලින්. after posting කිව්වොත්
තැපැල් කළාට පස්සේ. without posting තැපැල් කරන්නේ නැතිව. if posting තැපැල් කරනවා නම්. unless posting තැපැල් කරන්නේ නැත්නම්. when posting තැපැල් කරන විට. මෙන්න මේ ෆ්‍රේස් එක නිර්මාණය කරගෙන ඔයාට ඉදිරියදා කතා බහේදී අවශ්‍ය තැනදී පාවිච්චි කරන්නත් පුළුවන්. Make sure the letter is properly addressed before posting. මෙන්න මේ විදිහට කෙනෙක් කියනවා. ඔයාට ඕන තරම් වෙලා අරන් මේක කරන්න. නමුත් ඒක හරියට වෙන්න ඕනේ. හරිද? දැන් අපිට ඔහොම කියනවනේ. කලබල නැතුව ඕන තරම් වෙලා අරන් ඔයා මේ වැඩේ කරන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන් මේක ඉතාම හොඳට නිසි ලෙස ගැලපෙන විදිහට අඩුපාඩුවකින් තොරව හරියට කරන්න ඕනේ. ඔන්න ඔහොම කියනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මෙන්න මේ විදිහට. You may take ඔබට ගන්න අවසරයි. Your own time මෙන්න මෙතනයි ෆ්‍රේස් එක තියෙන්නේ. Your own time කියන්නේ ඔබගේම වෙලාවක්. උඩින් බලනකොට එහෙමයි. නමුත් මේකේ තේරුම ඔබට කැමති තරම් ඇති තරම් වෙලා ගන්න කියලා අපි ඉංග්‍රීසියේදී භාවිත කරන්නේ මෙන්න මේ කියන ආකාරය. You may take your own time and do it. ඒ මාර්ගන ඒක කරන්න. But නමුත් it must be properly done. නමුත් ඒක හරියටම කරන්නට ඕනේ. මෙතන පැසිව් වොයිස් වාක්‍යයක් තියෙන්නේ. must be done. කළ යුතුම වෙනවා. You may take your own time and do it. But it must be properly done. Right? ඔයාට ඕන තරම් වෙලාවක් කරන් මේක කරන්න. නමුත් ඒක හරියට වෙන්න ඕනේ. හරිද? You may take your own time and do it. But it must be properly done. Right? ඉතින් මේ වාක්‍ය ඉතාම වැදගත් වෙනවා ඔයාට. හැකියාව තියෙන අය මේ වගේ දීර්ඝ වාක්‍යයක් පාඩම් කරගන්න. See how stubborn they are. බලන්න how stubborn. Stubborn කියන්නේ මුරණ්ඩු, ඇත්තර කියන දේ අහන්නේ නැති. See බලන්න how stubborn කොච්චර මුරණ්ඩුද කියලා. They are ඒගොල්ලෝ. See how stubborn they are. බලන්න මේගොල්ලෝ කොච්චර මුරණ්ඩුද කියලා. එහෙම කියලා වැඩිහිටියෝ මෙන්න මෙහෙම කලකිරීමෙනුත් ඇතැම් වෙලාවට කතා කරනවා. When will they learn? කවද්ද මේගොල්ලෝ ඉගෙන ගන්නේ? කවදා ඉගෙන ගනීවිද? To behave. Behave කියන්නේ හැසිරෙනවා. To behave properly. හරියට මනා ලෙස, නිවැරදි ලෙස බලන්න මේගොල්ලෝ කොයිතරම් මුරණ්ඩුද කියලා. See how stubborn they are. When will they learn to behave properly? When will they learn to behave properly? See how stubborn they are. When will they learn to behave properly? See how stubborn they are. When will they learn to behave properly? බලන්න මේගොල්ලෝ කොයිතරම් මුරණ්ඩුද කියලා. කවද්ද මේ අය හරියට හැසිරෙන්න ඉගෙන ගන්නේ? සමාජීය ලෙස එහෙමත් නැත්නම් සදාචාරාත්මකව පිළිගන්නා ආකාරයට කියන අර්ථය ගැනීම සඳහා තමයි properly පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන උදාහරණයේදී. එයා දන්නේ නැහැ හරියට හැසිරෙන්නේ කොහොමද කියලා. අපිට ඔය වගේ දේවල් කියන්න සිද්ධ වෙනවනේ. එතකොට අපි මේක ඉංග්‍රීසියෙන් ලියන හැටි බලමු. එයා කියපුවාම ස්ත්‍රී පුරුෂ භාවයක් හැඟවෙන්නේ නැහැ. ඒ නිසා අපි he එහෙම නැත්නම් she කියන පද දෙක පාවිච්චි කරනවා. He doesn't know. එයා දන්නේ නැහැ. ඔහු දන්නේ නැහැ. She doesn't know. ඇය දන්නේ නැහැ. How to behave properly. හරියට හැසිරෙන්නේ කොහොමද කියලා. How to behave properly. He doesn't know how to behave properly. Or else you can say she doesn't know how to behave properly. එයා දන්නේ නැහැ හරියට හැසිරෙන්නේ කොහොමද කියලා. She doesn't know how to behave properly. He doesn't know how to behave properly. Or else you can say she doesn't know how to behave properly. එමනම් මේ දෙවන උදාහරණයේදී properly පාවිච්චි කළේ සමාජීය ලෙස එහෙමත් නැත්නම් සදාචාරාත්මකව පිළිගන්නා ආකාරයට කියන අර්ථය ගැනීම සඳහා තමයි properly පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන උදාහරණයේදී. මෙන්න properly පාවිච්චි කරන තුන්වෙනි අවස්ථාව really එහෙම නැත්නම් in fact කියන අර්ථය ගැනීම සඳහා. ඇත්තටම කියලා සරල භාෂාවෙන් පාවිච්චි කරමු. ඇත්තටම. අන්නේ අර්ථය ගැනීම සඳහාත් properly පාවිච්චි කරනවා. He had usurped. මොකද්ද මේ usurped කියලා කියන්නේ? He had usurped. ඔහු අයුතුසේ භාවිතා කරලා තියෙනවා
powers බලය that properly belonged to parliament. මේ වචනය වඩාත්ම නිවැරදිව උච්චාරණය කරන්නේ පාර්ලිමන්ට් කියලා. පාර්ලිමන්ට් කියලා. එහෙමනම් මේ කියන්නේ මොකක්ද? ඔහු අයිතුසේ භාවිතා කරලා තියෙනවා බලය. කොහෙන් ලැබුණු බලයද? that properly belonged. properly කියලා කියන්නේ මෙතන really. that really belonged to parliament. සැබවින්ම පාර්ලිමේන්තුවට අයත් බලතල එයා නොමනාසේ භාවිතා කරලා තියෙනවා. අයිතුසේ භාවිතා කරලා තියෙනවා කියන එකයි මේ වාක්‍යයේ අර්ථය. usurp කියලා කියන්නේ අයිතුසේ පාවිච්චි කරනවා. මෙතන යොදාගෙන තියෙන්නේ අපි past participle verb එක. He had usurped. ඔහු අයිතුසේ භාවිතා කොට තිබෙනවා powers බලය. that එනම් properly belonged really belonged කියන එකයි මේකේ අර්ථය. ඇත්තටම අයිති to parliament පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට ඇත්තටම අයිති වන බලය ඔහු අයිතුසේ වෙන වැඩකට පාවිච්චි කරලා තියෙනවා කියන එකනේ කියන්නේ. හොඳයි. අද දවසේ ඔයා අලුතෙන් වචන කිහිපයක් මේ ඉගෙන ගත්තා. usurp කියලා කියන්නේ අයිතුසේ පාවිච්චි කරනවා. usurp අයිතුසේ පාවිච්චි කරනවා. නොමනා ලෙස පාවිච්චි කරනවා. parliament පාර්ලිමේන්තුව parliament politician මේ වචනේ උච්චාරණය කරන්න politician කියලා. දේශපාලකයා. ඒත් එක්කම එවැනිම වචනයක් තමයි මේ තියෙන්නේ. electrician කියලා අපේ අය කියන්නේ. නමුත් වඩාත් නිවැරදි වචනය වෙන්නේ electrician. electrician. politician electrician. parliament usurp මේක අලුත් වචනයක් ඔයාට. usurp කියලා කියන්නේ අයිතුසේ පාවිච්චි කරනවා. එහෙමනම් එය තවදුරටත් අර්ථ ගන්නවන්න මම මේ පැත්තේ එවැනි ෆ්‍රේස් එකක් යොදාගෙන තියෙනවා. usurp powers කියන්නේ බලය අයිතු ලෙස භාවිතා කරනවා. බලය අයිතු ලෙස භාවිතා කරනවට අපි කියන්නේ usurp powers. usurp powers. එමනම් මෙන්න මේ විදියට වඩාත් නිවැරදි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉතාම සරලව ව්‍යාකරණ සහිතව ඉංග්‍රීසි කතා කරමින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබ කැමැත්තක් දක්වනවා නම් උනන්දුවක් දක්වනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මගේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට එකතු වෙන්න. එහෙමත් නැත්නම් 10 දෙනෙකුගෙන් යුක්ත ඉතා කුඩා කණ්ඩායම් පන්තියකට එකතු වීමෙන් ඔයාගේ ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම පමණක් නෙවෙයි කතා කිරීමේ නිපුණතාවයේද දියුණු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අලුතින්ම ආරම්භ කරන පන්ති සඳහා ඇතුළත් වීමට 071011122ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්න. නැවතත් ඊටාම වටිනා පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමු ගන්නවා. So thank you everyone. Goodbye.